සිරියානන්ද මහත්මයා මේ අද වගේ වෙසක් පොහොය දිනයක අතරම අපි බෞද්ධයන්ට මේ බුදුදහම කියන්නේ මොකක්ද කියන එක ওই බුදුදහම කියන මේ ආගම මොකක්ද කියන එකේ අදහසක් අපි දෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔබතුමා මේ බුදුදහම පිළිබඳ ගැඹුරු අදහසක් තියෙන කෙනෙක් විදිහට ඔබතුමා කොහොමද හිතන්නේ මේ බුදුදහම කියන්නේ ආගමක්ද නැත්නම් ජීවන දර්ශනයක්ද කියන එක ඔබතුමාගේ මතය කොහොමද ඒ සම්බන්ධව? ඇත්තටම බුදුදහම අපි විවිධ විදිහට සාකච්ඡා කරාට බුදුන් වහන්සේ පැහැදිලිවම දක්වන්නේ ජීවත් වීමේ ක්‍රමවේදයක්. පැහැදිලිවම බුදුදහම ජීවන මාර්ගයක්. අපි දැන් ආගමක් ගත්තොත් ආගම බොහෝ විට කරන්නේ මිනිසා නොපෙනෙන අනන්තයක් වෙත විශ්වාස පද්ධතියක් තුළින් පුද්ගලයා මෙහෙයවීමක් කරනවා ආගම තුළින්. එතකොට බුදුන් වහන්සේගේ ඉගැන්වීම එහෙම පුද්ගලයාගෙන් බාහිර වූ අනන්තයක් වෙත නැත්තම් නිර්මාණවාදය සහ දෙවියන් වහන්සේ නැමැති බාහිර සංකල්පයක් වෙත පුද්ගලයා යොමු කරන ඉගැන්වීමක් නෙවෙයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම පුද්ගලයා තුලට යොමු කරන ඉගැන්වීම. එනිසා ඒ එක්කම ඒක ජීවත් වීමේ මාර්ගයක්. අපි ඇත්තටම අද සංස්කෘතිකමය බුදුදහමක් ලෝකේ පුරා ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ නිසා අපි වෙසක් එක් කාලේ අපි දකිනවා තොරන් හදනවා, වෙසක් කුඩු හදනවා. ඒ වගේම අනෙකුත් කාලවල වල අපි විවිධ පුද පූජාවල නියැලෙනවා. ඒ වගේ යම්කිසි සංස්කෘතිකමය ස්වභාවයක් බුදුදහමට ඒ විවිධ මට්ටම් වලින් විවිධ සමාජ පසුබිම් තුල ආරෝපණය වෙලා තියෙනවා. නමුත් ඒවැනුත් එහෙම සමාජයේ කිසිම සමාජයකට හෝ පුද්ගලයාට විශාල හානියක් වෙන කාරණා හැටියට අපිට ඒවා දක්වන්න පුළුවන් කමක් නැහැ. යම් සංස්කෘතිකමය වටිනාකමක් ඒ තුල තියෙනවා. නමුත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම ගත්තාම ඒක ඇත්තටම මනෝවිද්‍යාවක්. පුද්ගලයා මනස ඉහළ මට්ටමකට දියුණු කරගෙන විමුක්තිය ළඟා කර ගැනීම සඳහා පූර්ණ නිදහස ළඟා කර ගැනීම සඳහා පිළිපැදිය යුතු ප්‍රායෝගික ජීවන මාර්ගයක් හැටියටයි මූලික වශයෙන්ම අපි බුදුන් වහන්සේගේ ඉගැන්වීම හඳුනාගත යුතු වෙන්නේ. දර්ශනයක් ගත්තත් ලෝකේ බොහෝ විට බුදුදහම සමහරක් වෙලාවට කෙනෙක් දර්ශනයක් හැටියට සාකච්ඡා කරනවා. මොකද බොහෝ බුදුදහමේ දාර්ශනික කරුණු විශාල ප්‍රමාණයක් නැත්නම් දාර්ශනික තලයේ සාකච්ඡාවකට අදාළ මට්ටමක් ගැඹුරු මට්ටමක් බුදුදහම තුල පවතින නිසා. නමුත් අපි ගත්තොත් බටහිර සහ පෙරදිග විවිධ දර්ශන මතවාද තියෙනවා. ඒවට සාපේක්ෂව බුදුදහම සරල දර්ශනයක් ලෙස සලකන්නත් බෑ. මොකද හැම වෙලාවෙම තර්කයේ පදනම් කරගෙන හෝ භෞතික සංසිද්ධීන් පදනම් කරගෙන බුදුදහමේ ගැඹුරු තත්වයන් අපිට අර්ථකථනය කරන්න පුළුවන් කමක් නැහැ. නිවන වැනි කාරණේ ගත්තාම නැත්නම් අපි පූර්ණ විමුක්තිය ගත්තාම තර්කයෙන් පරිබාහිර වූ ප්‍රතිවේදයට නැත්නම් ප්‍රායෝගිකත්වයට අදාළ කාරණයක්. ඒ නිසා ඇත්තටම බුදුදහම අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ජීවන මාර්ගයක් හැටියට. ජීවත් වීමේ ක්‍රමවේදයක් හැටියට. එතකොට මේ ජීවත් වීමේ ක්‍රමවේදය සරලව අපිට පෙන්වන මාර්ගයක් තියෙනවා. දාන, සීල, භාවනා. එතකොට ඒක තමයි සරලව ගත්තොත් අපිට මේ ජීවන මාර්ගයට ප්‍රවේශය දක්වන පිළිවෙල. දාන කියලා කියන්නේ ඇත්තටම අතහැරීම. අතහැරීම වැඩිදුරටත් අපි සාකච්ඡා කරොත් අතහැරීම කියන්නේ අපි මනසින් අතහැරීම. සමහර විට අපිට කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඖෂධ හෝ වෙනත් භෞතික යමක් වාහන හෝ ඉඩදොඩ මේ ගෙවල් දොරවල් ඉඩම් කඩම් ඔයගේ භෞතිකමය වටිනාකමක් තියෙන දේවල් අපිට පරිත්‍යාග කරන්න පුළුවන්. ඇත්තටම ඒවා ගත්තොත් දානයේ එක්තරා මට්ටමක් හැටියට හඳුන ගන්න පුළුවන්. නමුත් අපි දානය දාර්ශනික තලයකට වඩා ඉහළ තලයකට යනකොට අපිට ඒක හඳුන ගන්න පුළුවන් වෙන්නේ අතහැරීම හැටියට. මනසින් අතහැරීම.
අපි සමහර විට එදිනෙදා ජීවිතය ගත කරන්න යම් යම් දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඒ අත්‍යවශ්‍ය දේවල් පවා මනසින් ඒවට ව්‍යාකූල විදිහට ගැට ගැහෙන්නේ නැතිව පැටලෙන්නේ නැතිව පරිහරණය කරන ඉහළ මනසක් ගොඩ නැගෙනවා. ඒ දානය කියන සංකල්පයේ මූලික හරය අවබෝධ කරගෙන ජීවත් වීම තුළ එවැනි තත්වයක් තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම අපි ඒ විදිහට ජීවත් වෙන්න නැත්නම් ඒ දානේ මනසින් අතහැරලා මානසික බැඳීම් වලින් වියුක්තව ස්වාභාවිකව ජීවත් වෙන්න අවශ්‍ය කරන මාර්ගය සකස් කර ගැනීම සඳහා ඒකට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් ජීවිත චර්යාවන් සකස් කර ගැනීම තමයි අපි සීලේ හැටියට දකින්නේ. එහෙම නැත්නම් අපේ කය සහ වචනය අපි යම්කිසි ශික්ෂණයකට භාජනය කරනවා මානසිකව අතහැරෙන ක්‍රියාවලියකට යොමු වෙන්න හැකි වන ආකාරයට. භාවනා කියලා අපි එතනදී අඳුරගන්නේ ওই தত্ত্বය ඇතුලේ මනස දියුණු කිරීම, මනස වර්ධනය කිරීම. එතකොට අතරම දාන කියන්නේ මනසින් අතහරින එක. එතකොට සීල කියලා කියන්නේ අතහරින්න පුළුවන් ආකාරයට තමන්ගේ ජීවිත චර්යාවන්, ජීවිත පැවැත්ම සකස් කරගන්නේ. ඒ ආකාරයට සකස් කරගත්තට අනතුරුව මනස ප්‍රඥාව පැත්තට දියුණු කරන ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම භාවනාව. එක ටිකක් අපි ඉහළට යනකොට සීල, සමාධි, ප්‍රඥා හැටියට හඳුනගන්නවා. එතනදිත් අපි සීල කියලා කියන්නේ ඇත්තටම අපේ මනසට විවිධ මනුෂ්‍යත්වයට එරෙහි සිතිවිලි බොහෝ විට එන්න පුළුවන්. මේ ඉන්ද්‍රයන් වලට ගොදුරු වෙන යම් යම් කාරණා නිසා. ඒ වගේම අපි මේ ජීවත් වෙන පරිසරය තුළ සමහර විට යුක්තිය සාධාරණය වැනි අපි අපේක්ෂා කරන සමහර කාරණා නිසා යම්කිසි ආකාරයක ආවේගශීලී වචන හෝ ක්‍රියාවන් වලට අපි පෙළඹෙන්න පුළුවන්. මොනියම් හෝ පදනමකින් අපි මනුෂ්‍යත්වයට එරෙහි ගොඩනැගෙන අපේ මනස තුළට එන ඒ සිතිවිලි නැත්නම් මානසික සංස්කාර අපි වචනයෙන් හෝ ක්‍රියාවෙන් එළියට නොදමන තත්වයකට පත්වීම එවැනි ආකාරයේ ශික්ෂණයක් ලැබීම තමයි අපි සීලේ හැටියට සලකන්නේ. එතකොට ඒ විදිහට අපේ මනසට එන මනුෂ්‍යත්වයට එරෙහි පාපකාරී නැත්නම් කිලිටි සිතිවිලි වචනයට හෝ ක්‍රියාවට පරිවර්තනය නොකර අපි යම්කිසි ශික්ෂණයක් තුළ ජීවත් වෙනකොට එක්තරා ආකාරයක මානසික සංහිඳියාවක් අපිට ඇති වෙනවා. ඒ සංහිඳියාව අපි ආයාසයෙන් දියුණු කරනකොට ඒක සමාධි මට්ටමකට යනවා. ඒ කියන්නේ ආයාසයෙන් යහපත් දේ තුල රඳවන සිත નિરાයාසයෙන් යහපත් දේ තුල ස්ථාවරව පවතින තැනකට එනකොට මනසේ සමාධි මට්ටමක් හැටියට අපි හඳුනගන්නවා. මූලික වශයෙන් අපි මේ අභ්‍යාසයට එනකොට මේ පවතින සමාජ සන්දර්භය තුල දියුණු මනසක් සහිත පුද්ගලයෙක්ට වුණත් යම් කිසි සීලයකට අනුගතව කටයුතු කිරීම යම් දුෂ්කර කාර්යයක්. නමුත් ඒ දුෂ්කර කාර්යය අවබෝධයෙන් නියැලෙනකොට යම් කිසි සීලයකට අනුගත වෙනකොට කාලයත් සමගම යම් කිසි සිතේ සංහිඳියාවක් ඇති වෙනවා. යහපත් දේ තුල සිත ස්ථාවර ස්වභාවයක් පවතිනවා. අපි ඒක සමාධි මට්ටමක් හැටියට දකිනවා. ඒ සමාධි මට්ටමකට සිත ආවට පස්සේ අපි ඒ සමාධිය සිත ප්‍රඥාව වෙතට යොමු කළ යුතුයි. ඇතරම ප්‍රඥාව කියලා කියන්නේ අපි ගත්තොත් ඒක දැනුමක් නෙවෙයි. නැත්නම් ශාස්ත්‍රවන්ත බවක්, උගත්කමක් නෙවෙයි. අපි ප්‍රඥාව කියලා කියන්නේ මේ ජීවිතය පිළිබඳව ලබන යථාබෝධය. අපි මේ ජීවිතය කියලා දරාගෙන සිටින ස්කන්ධ පංචකය නැත්නම් නාම රූප දෙකේ එකතුව ප්‍රවාහයක් හැටියට ගැඹුරින් දකින తত্ত্বය තමයි අපි ප්‍රඥාව ලෙස හඳුනගන්නේ. එහෙම නැතුව යම්කිසි ශාස්ත්‍රවන්ත බවක්, උගත්කමක්, වෙනත් දැනුවත් බවක්
ප්‍රඥාව වෙන්නේ නැහැ. මොකද ඒ උගත්කමක් දැනුවත්කමක් තියෙන තත්වයක් ඇතුලේ පුද්ගලයෙක් ගොඩනගෙනවා. ඒ පුද්ගල සංකල්පය නැත්තම් සක්කාය දිට්ඨිය මේ අස්මිමානය නැත්තම් මම කියලා පුද්ගලයෙක් ඉන්නවා කියන ස්වභාවය ක්‍රමිකව දිය වෙන තත්වයකට යෑම තමයි ප්‍රඥාවේ දියුණුව හැටියට සැලකෙන්නේ. අපි අපේ ජීවිතය ගත්තට පස්සේ අපේ ජීවිතේ භෞතික ශරීරයේ අවයව රාශියක් එකතු වෙලා තමයි ගොඩනැගිලා තියෙන්නේ. එතකොට වාහනයක් විවිධ අංග උපාංග එකතු වෙලා ගොඩනැගෙන්න වගේ අපි මේ ජීවිතය කියලා දරාගෙන ඉන්න ධර්මතාවය භෞතික විවිධ අවයව වල එකතු වෙලා තියෙනවා. ඒ වගේම විඥානයේ එකට සජීවී බවක් මේ සජීවීව ක්‍රියාත්මක වන ජීවිත ස්වરૂපයක් ඒකට ආරෝපණය කරලා තියෙනවා. ඒකට සරියුත් මහරහතන් වහන්සේ බොහොම පැහැදිලි උපමාවක් පෙන්නනවා. දර මිටි දෙකක් එකිනෙක හේතු කරලා කෙලින් කරලා තියෙනවා. එක දර මිටියක් අයින් වුණොත් අනිත් දර මිටිය වැටෙනවා. මේ දෙක එකට හිටියාම තමයි මේකේ පැවැත්ම තියෙන්නේ. ඒ වගේ භෞතිකය තුළට විඥානයේ නැමැති ශක්තිය එකතු වීම ඇතුලේ සජීවී පුද්ගලයෙක් අපි අඳුන ගන්නවා. එතන ශක්තියක් හැටියට පවතින නැත්නම් වේගයක් හැටියට පවතින සිතත් ඒ සිත දරාගෙන ඉන්න විවිධ ධර්මතාවයන් වලට ගොදුරු වෙන භෞතික ස්වභාවයත් පැහැදිලිවම ගත්තාම ඒකාකාරීව පවතින තත්වයක් නැහැ. සිත නැමැති වේගයේ හෝ ශක්තියෙත් නැහැ. ඒ වගේම අපි දරාගෙන ඉන්න භෞතික ශරීරයේත් නැහැ. මේ දෙකම ප්‍රවාහයක් හැටියට නැත්නම් සන්තති හැටියට නිරන්තරයෙන්ම වෙනස් වෙවි යනවා. ඇත්තටම ලෝකය කියන වචනය අර්ථකථනය කළ හැකි වෙන්නේ පරිවර්තනීය ස්වභාවයකට. බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ ලෝකය කියලා දක්වන්නේ ජීවිතයට. එතකොට ඒ ලෝකය නැත්නම් ජීවිතය කියන එකේ සැබෑ අර්ථයට ගියොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒකාකාරී පවතින දෙයක් නෙවෙයි පරිවර්තනීය ස්වභාවයක්. කියන්නේ උපාදෝ පඤ්ඤායති යම් කිසි හට ගැනීමක් නිරන්තර හට ගැනීමක් පවතිනවා සිතිවිලි වල සහ ඒ භෞතික තත්වයන්ගේ. වගේම මේක ඒ එකම වැයවීමක් පවතිනවා. ඒ වගේම මේ දෙක උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ඒ ඇතිවීමයි නැතිවීමයි අතර නිරන්තරයෙන්ම වෙනස් ස්වභාවයකට පරිවර්තනය වෙන තත්වයක් තියෙනවා. එතකොට හට ගැනීමත් වෙනස් වීමක් විනාශ වීමත් වෙනස් වීමක්. ඒ හට ගැනීම තුලින් විනාශ වීම දක්වා පරිවර්තනය වෙන ඒ මොහොතත් වෙනස් වීම. ඒසා ඊට සියුම්ම බැලුවොත් සන්තති හැටියට ප්‍රවාහයක් හැටියට ඊටාම සියුම්ම ගලාගෙන යන ස්වභාවයක් තමයි අපේ මනසේ සහ අපේ මේ භෞතික ශරීරය තුළ තියෙන්නේ. එතකොට ඒටම ආවේනික වූ ධර්මතාවයන් මත පවතිනවා. ඒ නිසා ඒ தત્ත්වය තමන්ගේ ජීවිතයේ තේරුම් අරගෙන ජීවිතයේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන ඊටාම ඉහළ මානසික ගුණාංග රෝපණය කිරීම ජීවිතය තුළ දියුණු කර ගැනීම තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි කෙනෙක් මේ ඉගැන්වීම ඉහළින්ම බුදුන් වහන්සේගේ මේ ඉගැන්වීම ඉහළින්ම ජීවිතායනය කරගත්තොත් ඒක ජීවන මාර්ගයක් ලෙස ඒට අනුකූලව කටයුතු කරොත් ඒ ඇති වෙන අවබෝධය ඇතුලේ ඒ පුද්ගලයාගේ ඉහළම මානුෂීය චර්යාව වෙන්නේ සතර බ්‍රහ්ම විහරණය. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. මිත්‍ර අමිත්‍ර දන්න නොදන්න සියලු දෙනා වෙත මිත්‍රශීලී ස්වභාවයකින් අතිශය මානුෂීය ස්වභාවයකින් කටයුතු කරනවා. ඒ වගේම කරුණා යම්කිසි සත්‍යයක් දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ වෙනුවෙන් පිහිටක් වෙන මනසක් નિરાයාසයෙන් මතුවෙනවා. අනුන්ට පිහිට වෙන ස්වභාවයක ජීවිතේ පවතින. ඒ වගේම උපේක්ෂාව මුදිතා තුන්වෙනි කාරණේ මුදිතා. ඒතකොට ඒ කාරණේ ගත්තට පස්සේ සමාජයේ මිනිසුන් යම් ආකාරයක සමාජයේ යම් ආකාරයක ලෝකේ
සත්වයන් පුද්ගලයන් ජීවීන් යම් ආකාරයක ජීවත් වෙනවා නම් ඒ සියලු දෙනාගේම යහපත් ජීවන පැවැත්ම උපේක්ෂාවෙන් දරාගෙන ඉන්න. නිදසුනක් හැටියට ගත්තොත් කිරි දෝපු ගොවියෙක් කිරි මුදවන්න හට්ටි වලට දාලා තියෙනවා. එතකොට පහවදා උදේට ගිහිල්ලා බලනවා ඒ කිරි මිදිලාද කියලා. ඒතර කිරි මිදිලා තියෙනවා නම් ගොවියට ගොඩක් සතුටුයි. ඒව අලෙවි කරගෙන යාට ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ මිදිච්ච කිරි දැකලා සතුටු වෙන ගොවියෙක් වගේ සියලු සත්වයා සතුටින් ජීවත් වීම තමන්ගේ සතුටක් හැටියට සලකන මානසික ස්වභාවය. මුදිතා. ඊට උපේක්ඛා. මේ මොන මට්ටමින් ජීවත් වුණත් මොන ජීවිතය පිළිබඳ මොන අවබෝධය තිබුණත් අපි මේ ස්කන්ධ පංචකේ නැත්නම් මේ නාම රූප ස්වභාවය දරාගෙන ඉන්න කාලය තුල අපිට අෂ්ටලෝක ධර්මයට යටත් වෙන්න සිද්ධ වෙනවා. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැපදු මේ කියන කාරණා මොන මට්ටමකින් මනස දියුණු කරත් අපි මේ ජීවිතය තුල ඉන්නකොට ඒවට යටත් වෙන්න සිද්ධ වෙනවා. කාලානුරූපව යම් යම් තත්ත්වයන් වලට අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒව සමසිතින් දරාගෙන අවබෝධයෙන් කටයුතු කරන තත්ත්වයක් එනවා. අන්න ඒ වගේ ඉහළ ලෝකේ ඉහළම මානසික ගුණාංගයක් තියෙනවා නම් ඒක තමයි ඔය අපි උතන පැහැදිලි කරන සතර බ්‍රහ්ම විහරණේ. අන්න එතෙන්ට පුද්ගලයාගේ ජීවන චර්යාවපත් වෙනවා. මේ බුදුදහම ජීවන මාර්ගයක් ලෙස පිළිපැදීමෙන් වෙන තත්ත්වය තමයි ඒක.